වෙලාව දැස්සන 8යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කොළඹ 10 සුදුවැල්ල ශ්‍රී විනයාලංකාරාමාධිකාරී ශ්‍රී ලංකා විද්‍යාලය මහපිරිවෙනෙහි ආචාර්ය සද්ධර්ම වාගීශ්වරාචාර්ය විචිත්‍රභානී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද ඔකඳගල මෙත්තාරාම ස්වාමීන්ද්‍රණන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව කුලියාපිටිය දික්හැර පදිංචිව සිටි ටිකිරිබණ්ඩා දිසානායක මහත්මයා සහ එම මහත්මියගේ දූදරුවන් සහ මොණපුර මිනිබිරියන් හෝකන්දර සමගිමාවතේ අංක 428න් 81 පදිංචි කාන්ති සේනාරත්න ඇතුළු පවුලේ සැම රත්මලාන ශ්‍රී ධර්මාරාම පාර අංක 13න් 4 නිවසේ ගයත්‍රී අබේදිර මහත්මිය සහ පවුලේ සැම ඉබ්බාගමුව දෙහෙල්ගමුව පදිංචි ප්‍රේමා කුමාරි හාමේ මහත්මිය නාත්තන්ඩිය වීරහේනේ පදිංචි චන්ද්‍රා අමරසිංහ ඇතුළු පවුලේ සැම ගල්ඔලුව මිනුවන්ගොඩ පදිංචි ලීලාවතී සහ විමලාවතී දෙපළ නුගේගොඩ උඩහමුල්ල ජයපාර අංක 81න් 1 නිවසේ පදිංචි ජී උඩුගම කෝරාල මහත්මිය සහ පවුලේ සැම අද ධර්මානුශාසනාව අංගුත්තර නිකායේ ජානුස්සෝනි වර්ගයේ පේතදාන සූත්‍රය. පින්නතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආම බන්තේ සාදු 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 සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අතකෝ ජානිස්සෝනි බ්‍රාහ්මනෝ යේන භගවා තේනුපසංකමේ උපසංකමිත්වා භගවතා සද්දින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරිත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝකෝ ජානුස්සෝනි බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදවෝච. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික වාසනාවන්ත පින්වතුනි, දහසක් බුදුන් බුදුන මේ හිමිදිරි උදෑසන ප්‍රභාස්වර මනසකින් යුක්තව ලෝකවාසී සියලු දෙනාම දැන් බලාපොරොත්තු වෙන්නේ අපේ ශාන්තිනායක ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝක සත්වයාට සසර කතරින් එතරවීම සඳහා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නටයි පින්නතුන් බලාපොරොත්තු වන්නේ. ඊට මත්තෙන් හැම දිනාටම මතක් කර සිටිනවා මේ දුර්ලභ ලබපු මනුස්ස ජීවිතයෙන් ඒ ජීවිතයේ අර්ථවත් ලෙස ගත කරන්නට ධර්මානුධර්ම ප්‍රතිපදාවේ ගමන් කරන්නට තුනුරුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය මේ හැම දෙනාටම ලැබේවා කියලා මේ හිමිදිරි උදෑසන මහා සංඝරත්නයේ වශයෙන් ආශිර්වාද කරනවා. ඒත් සමගම පින්නතුනි, මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ ශ්‍රී සද්ධර්මය සුනාත හොඳින් අහන්ට, ධාරේත ධාරණය කරගන්න, චරාත ධාරණය කරගත්ත ධර්මකාරණා අනුව තමන්ගේ හැසිරීම් රටාව යහපත් හැසිරීම් රටාවක් බවට ගොඩනගා ගන්නට හැම දෙනාම අධිෂ්ඨාන කරගන්නට ඕනේ. එසේ අධිෂ්ඨාන කර ගනිමින් පින්වතුනි, අපි අද ධර්ම දේශනාව සඳහා සවන් යොමු කරමු. පින්වත්නි, අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණේ නැතිනම්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණේ නැත්තම්, අපි පින්නතුනේ මේ වෙනකොටත්
මිත්‍යා දෘෂ්ටින්ගෙන් එල්බගෙන ඒ මිත්‍යා දෘෂ්ටීන් පසුපස ගමන් කරලා අනාදිමත් කාලයක සිට මේ එන මේ සසර ගමන තව තව දීර්ඝ කර ගන්නට අකුසල් විශාල ප්‍රමාණයක් මේ වෙනකොටත් රැස් කරගෙන හමාරයි. පෙර අපගේ වාසනාවකට අනුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් දේශනා කරන්නට යෙදුන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අහන්නට අපිට වාසනාව ශක්තිය භාග්‍ය උදා වුණා. ඒ නිසා තමයි පින්වතුනි අපි මේ වගේ මහත් වූ කුසල කර්ම සිද්ධ කරන්නේ. ධර්ම දේශනාවල දායකත්වයේ දරන්නේ ඒ නිසාමයි. දාන මානාදී පින්කම් සිද්ධ කරන්නේ ඒ නිසාමයි. අන්ත අසරණ දුගී මගී යාචක ආදීන්ට පිළිසරණක් වෙන්නේ ඒ නිසාමයි. ඒක නිසා පින්වතුනි මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා සිටින මේ සම්බුද්ධ ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන සද්ධානුසාරී ධම්මානුසාරී ආදී වශයෙන් ධර්මයේ උසස් තැන්වලට යන්නට අපිට ශක්තිය ධෛර්යය වාසනා උදා වෙන්න ඕනේ. එය ඔබ උදා කරගත යුතුය. ඒ නිසා තමයි මහා සංඝරත්නයේ වශයෙන් අපි අනුශාසනා කරන්නේ. පින්වත්නි අපි ධර්ම දේශනා ආදී පින්කම් බාර අරගෙන අපි යම් කිසි අරමුණක් ගොඩනගා ගන්නවා. අද මේ පින්කම අපි සිද්ධ කරන්නේ මෙන්න මේ කාරණේ නිසාමයි කියලා අපි යම් කිසි ප්‍රස්තුතයක් ගොඩනගා ගන්නවා. අරමුණක් ගොඩනගා ගන්නවා. අද මේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන උදවියත් එහෙමයි. මේ පරලොව ගිය ඥාතීන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම සුජීවත්ව වාසය කරන සෑම දෙනාටම චිරජීවනයේ ප්‍රාර්ථනා කරලා දායකත්වයේ දරන්න පුළුවන්. විවිධ කරුණු කාරණා ඔස්සේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් පින්වත්නි අපි ධර්ම දේශනාවක දායකත්වයක් දරන්නේ මේ පරලොව ගිය ඥාතීන්ට පින් දීම අරමුණු කරගෙන. ඒක නිසා විවිධ පින්වතුන් අහන ගැටලුත් එක්ක අද මේ ධර්ම දේශනාව ඥාතීන් සම්බන්ධ කරගෙන දේශනා කරන්නටයි මම බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ වැඩ ඉන්නකොට ජානිස්සෝනී බ්‍රාහ්මණ කෙනෙක් බ්‍රාහ්මණතුමා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට එනවා. ඒ බව අද අපේ මාතෘකාවේ ධර්ම දේශනාවේ මාතෘකාවෙන් පැහැදිලි වෙනවා. අංගුත්තර නිකායේ දසක නිපාතේ ජානිස්සෝන වර්ගයේ පේත දාන සූත්‍රයේ ආශ්‍රයෙන් තමයි අද ධර්ම දේශනාව අපි සිද්ධ කරන්නේ. අතකෝ ජානිස්සෝනේ බ්‍රාහ්මනෝ යේන භගවා තේ නුපසංකමි උපසංකමිත්වා භගවතා සද්දින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරානීයං වීතිසාරිත්වා ඒකමන්තං නිසීදී
ඒක මන්තන් නිසින්නෝ කෝ ජානිස්සෝනේ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදවෝච. භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට මේ ජානිස්සෝනි බ්‍රාහ්මණය යනවා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනමාන කරලා එකක් පසෙක ඉන්නවා. ඉඳලා බොහෝම ලස්සන ප්‍රශ්න ටිකක් අහනවා බුදුරජාණන් වහන්සේගෙන්. මොකක්ද මේ අහන ප්‍රශ්න ටික? මෙන්න මේක ඉතාමත්ම වැදගත් පින්නතුනි අපිට. පින්වත් ගෞතමයාණන් වහන්ස, අපි බ්‍රාහ්මණයෝ වන්නෙමු. ජානිසෝනි බ්‍රාහ්මණය දැන් තමන්ගේ කතා සල්ලාපය පටන් ගන්නවා. ගෞතමයාණන් වහන්ස, අපි බ්‍රාහ්මණයෝ වෙමු. අපි නොයෙක් ආකාරයෙන් දානේ පිළියෙල කරලා පරලොව ගිය නෑදෑයින්ට, ඒ වගේම ලේ නෑයින්ට මේ පින් අනුමෝදන් වේවා කියලා පින් දෙනවා. ඒ වගේම අපි දානේ පිළියෙල කරලා පරලොව ගිය නෑහිත මිතුරන් මේ දානය වළඳත්වායි කියලා අපි දන් දෙනවා. ඒ වගේම අපි මතක බත් දෙනවා. පින්වත් ගෞතමයාණන් වහන්ස, කිමෙක්ද ඒ දානයේ පරලොව ගිය ඒ නෑයන්ට, ඒ ලේ නෑයන්ට ඒ වූ ආකාරයෙන්ම ලැබෙනවද? පරලොව ගියාට ඒ අයට ඒ විදිහටම මෙහෙදී අපි දෙන පින් ලැබෙනවාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර තමයි පින්වතුනි, ලැබෙන තැනදී ලැබෙනවා, නොලැබෙන තැනදී නොලැබෙනවා. කාරණා දෙකයි පැහැදිලි කරේ. ලැබෙන තැනදී ලැබෙනවා, නොලැබෙන තැනදී නොලැබෙනවා. නැවත මේ ජානිස්සෝනි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි, මොකක්ද මේ ලැබෙන තැනදී ලැබෙනවා, නොලැබෙන තැනදී නොලැබෙනවා කියලා කියන්නේ කුමක්ද? මට ඒ පිළිබඳව තේරෙන්නේ කරුණු වදාරණ සේක්වා කියලා මේ ජානිසෝනි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි බොහොම ලස්සනට මේ කරුණු කාරණා ටික පැහැදිලි කරනවා. බ්‍රාහ්මණය, මේ ලෝකයේ ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද? ඒකච්චෝ පානාති පාති හෝති, අදින්නා දායී හෝති, කාමී සුමිච්ඡාචාරී හෝති, මුසාවාදී හෝති, පිසුනා වාචෝ හෝති, පරුෂා වාචෝ හෝති ආදි වශයෙන් පැහැදිලි කරනවා. බ්‍රාහ්මණය, මේ ලෝකේ ඇතැම් කෙනෙක් සතුන් මරන්නේ වේද? නොදුන් දේ ගන්නේ වේද? කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද? බොරු කියන්නේ වේද? කේලාම් කියන්නේ වේද? පරුස වචන කියන්නේ වේද? ප්‍රලාප දොඩන්නේ වේද? දැඩි ලෝභකම ඇත්තේ වේද? කෝප වූ සිත් ඇත්තේ වේද? මිත්‍යා දෘෂ්ටික වේද? ඔහුගේ ශරීරයේ බිඳී යාමින් බ්‍රාහ්මණය නරකයේ උපදිනවා. ඒ නරකයේ ඉපදිච්ච කෙනාගේ ආහාරය තමයි, ඒ නරකයේ විසින් ලබා දෙන දුක්ඛම් කටළු තමයි ආහාර පිණිස ඒ අය අනුභව කරන්නේ. වෙන ආහාරයක් නැහැ.
යම් කිසි ආකාරයකින් බ්‍රාහ්මණය අපේ ඥාතීන් මේ කියන කාරණා වලින් යුක්ත වෙලා නරකයෙහි වැටුනොත් එහෙම ඒ අයට පින් දුන්නට දානේ දුන්නට වැඩක් ලැබෙන්නේ නැහැ, ඒ පින ලැබෙන්නේ නැහැ කියලා මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. දෙවෙනි කාරණේ පැහැදිලි කරනවා බ්‍රාහ්මණය මේ ලෝකේ ඇතැම් කෙනෙක් සතුම් මරන්නේ වේද, නොදුන් දේ ගන්නේ වේද, කාමී වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේලාම් කියන්නේ වේද, පරුස වචන කියන්නේ වේද, ප්‍රලාප කියන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝප වූ සිත් නැත්තේ වේද, මිත්‍යා දෘෂ්ටික වේද, ආන්නේ කෙනා මරණින් මත්තේ තිරිසං අපායේ ඉපදුනොත් එහෙම ඒ අයට පින් ලැබෙන්නෙත් නෑ. තිරිසං යෝනියේ සත්වයන්ට යමක් ආහාර පිණිස පවතීද එය අනුභව කරමින් ඒ අය එතන ඉන්නවා. ඒ අයට පින් ලැබෙන්නේ නෑ. ඒ දානය නොලබෙන බව, ඒ පින නොලබෙන බව භාග්‍යවතුන් වහන්සේ බමුණාට පැහැදිලි කරනවා. ඊළඟ කාරණාවත් පින්වත්නි ඒ හා සමාන කාරණාවක්. ඇතැම් කෙනෙක් සතුම් මරන්නෙන් මැරීමෙන් වෙන්නූවේ වේද. මුලින් කාරණා දෙක පැහැදිලි කරා සතුම් මරනවා. මේකෙදී භාග්‍යතුන් වහන්සේගේ අනිත් පැත්ත අරගෙන පැහැදිලි කරනවා. සතුම් මැරීමෙන් වෙන්නූවේ වේද, නොදුන් දේ ගැනීමෙන් වෙන්නූවේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්නූවේ වේද, බොරු කීමෙන් වෙන්නූවේ වේද, කේලම් කීමෙන් වෙන්නූවේ වේද, පරුස වචනයෙන් වෙන්නූවේ වේද, ප්‍රලාප දෙඩීමෙන් වෙන්නූවේ වේද, දැඩි ලෝභකම නැත්තේ වේද, ක්‍රෝධසිත නැත්තේ වේද, සම්‍යක් දෘෂ්ටික භාවයෙන් තොර වූ කෙනෙක්ද ආන්නේ කෙනා මරණින් මතු යම් කිසි ආකාරයකින් මිනිස්යන් අතර ඉපදුනොත් එහෙම ඒ අයටත් මේ පින් ලැබෙන්නේ නැහැ. මිනිස්යන්ගේ යමක් ආහාර පිණිස පවතීද ඒ අනුභව කරමින් ඒ අය ජීවත් වන බව පෙන්වා දෙනවා. ඒ අයටත් මේ පින් ලැබෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒ වගේම පින්වතුනි සතුම් මැරීමෙන් වෙන් වෙලා අනුන්ගේ දේවල් ගන්න නැතුව අර ඉහත කී කරුණු කාරණාවෙන් තොර විච්ච කෙනා මරණින් මතු දිව්‍ය ලෝකේ ඉපත ලැබුවොත් එහෙම මරණින් මත්තේ ශරීරයාගේ බිඳී යෑමෙන් දෙවියන්ගේ වාසයට ගියොත් එහෙම, දිව්‍ය ලෝකයේ ගියොත් එහෙම ඒ දෙවියන්ගේ යමක් ආහාර පිණිස පවතිනවද ඒ ආහාර අනුභව කරමින් ඒ ඥාතීන් එතන සිටින බව පෙන්වා දෙනවා. එතකොට මේ පින් ඒ අයට ලැබෙන්නේ නැති බවයි මේ ජානිස්සෝනි බ්‍රාහ්මණයාට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඊළඟට පින්වතුනි නැවතත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සූත්‍ර දේශනාව තුල මේ ලෝකෙහි ඇතැම් කෙනෙක් සතුම් මරන්නේ වේද, නොදුන් දේ ගන්නේ වේද, කාමයෙහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේලම් කියන්නේ වේද, පරුස වචන කියන්නේ වේද, ප්‍රලාප කියන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝපසිත ඇත්තේ වේද, මිත්‍යා දෘෂ්ටික වේද, ඒ කෙනා මරණින් මතු പ്രേත ලෝකයේ ඉපදුනොත් එහෙම ඒ പ്രേත ලෝකයේහි යම් ආහාරයක් වේද,
ඒ ආහාර තමයි පව්. තමන් කරපු අකුසල්. අකුසල් අනුභව කරමින් ඒ ඇත්තෝ එහෙට වෙලා ඉන්නවා. ඒ වගේම ඔහුගේ මිත්‍රයෙක්, අමාත්‍යවරයෙක්, නෑයෙක්, ලේනෑයෙක් ආදී කොටගෙන ඒ ඥාතීන් සිහිපත් කරලා අනේ මේ පින් ඒ ඥාතීන්ට ලැබේවා කියලා දානයක් දීලා පින් දුන්නොත් එහෙම මෙන්න මේ පරදත්තූපම ජීවී කියන කොට්ටාශයේ ඉන්න අයට පින් ලැබෙන බව දේශනා කරනවා. එහෙනම් පරදත්තූපම ජීවී කියන කොට්ටාශයේ උපත ලැබුවොත් ඒ පින් ටික ලැබෙන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා. ඊට පස්සේ පින්නතුනේ මේ ජානිසෝනි බ්‍රාහ්මණ තෙම නැවතත් අහනවා බුදුරජාණන් වහන්සේගෙන්, ස්වාමීනි, ඉති යම් කිසි ආකාරයකින් අපේ නෑයෝ ඒ ප්‍රේත ලෝකේ උපත ලැබුවේ නැත්තං මේ දානේ දීමින් ලැබෙන පින ඒ අයට ලැබෙනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එතන නෑයෝ නැත්තං තව පරදත්වූපම ජීවී කොට්ටාශවල අපේ නෑයෝ අනන්ත අප්‍රමාණ ඉන්නවා. ඒ අයට ලැබෙනවා කියලා. ඊට පස්සේ නැවතත් මේ බ්‍රාහ්මණය අහනවා, ස්වාමීනි, ඒ ප්‍රේත ලෝකේ එහෙමත් අපේ ඥාති නැත්තං අපි මේ දෙන දානේ ප්‍රයෝජනය කුමක්ද? මේ පින කොහෙටද යන්නේ? මේ පින අපත යනවද? භාග්‍යතුන් වහන්සේ පින්නතුනි මේ ජානිසෝන බ්‍රාහ්මණ තෙමට කියනවා, බ්‍රාහ්මණය, එතනත් ඔබගේ නෑදෑයෝ නැත්තං ඔබ සිද්ධ කරගන්නා වූ කුසල කර්මයේ ප්‍රතිවිපාකයේ මත ඔබ නිවන් දක්නා ජාති දක්වා ඔබගේ සැප පිණිස, සුව පිණිස ඔබේ පසුපස්සේ පින් එන බව පෙන්වා දෙනවා. තමන් කරන පින්වල, තමන් කරන පින්කම්වල ප්‍රතිඵලය තමන් කරාම එන බවයි මෙහිදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. මේ සූත්‍රයේ බොහෝම ලස්සන සූත්‍රයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තවත් ඉදිරියට ගිහිල්ලා පරදත්තූපම ජීවී කියන කොට්ටාශය තුල උපත ලැබුවොත් එහෙම තමන්ගේ ඥාතීන් පින් දෙනකං ඒ සත්වයෝ ප්‍රේත ලෝකයේ දුක් විඳිනවා. කල්ප 100,000 ගානක් ගියත් තමන්ගේ ඥාතීන් පින් දුන්නොත් විතරයි ඒ පරදත්තූපම ජීවී කියන කොට්ටාශයෙන් ඒ අයට නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. පින්නතුන් දන්නවා තිලෝකුඩ්ඩ සූත්‍ර දේශනාවේ අටුවාව ගත්තොත්, නිදාන කතාව ගත්තොත්, බිම්බිසාර රජතුමාගේ කතාන්දරේ ගත්තොත් එහෙම ඥාතීන් විශාල පිරිසක් ඇවිල්ලා එදා සිදුවිච්ච සිදුවීම් පිළිබඳ දැක්කොත් එහෙම අපි හොයලා බැලුවොත් එහෙම අපිට පැහැදිලි වෙනවා කල්ප ගණනාවක් තමන්ගේ ඥාතීන් පරදත්තූපම ජීවී කොට්ටාශවල උපත ලබලා රජතුමා මහත් බල සම්පන්න ප්‍රතාපවත් පින් නැති කෙනෙක් වෙලත් ඒ අයට පින් දුන්නේ නැති නිසා එක එක ශබ්ද මවන්ට පටන් ගත්තා. එහෙම මවලා තමයි ඒ ඇත්තෝ පින් ගත්තේ. ඒක නිසා පින්නතුනේ මේ පින් පැමිණීමේ පින්කම්, ප්‍රාප්ති දානමේ පින්කම්, ධර්මදේශනා සිද්ධ කරලා ඒ ලබා දෙන පින් යම් කිසි ආකාරයකින් අපේ ඥාතීන් පින් බලාපොරොත්තුවෙන් සිටිනවනංගේ පින් දෙන ස්ථානවලට ඇවිල්ලා පින් ගන්න බවයි අපේ දේශනාව තුළ පැහැදිලි කරලා තියෙන්නේ. ඒක නිසා
අපි සෑම අවස්ථාවකදීම පින් කරන්න ඕනේ. පින් කරලා ඒ ඥාතීන්ට පින් දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පින්නතුනේ නැවතත් මේ ජානිස්සෝන බ්‍රාහ්මණතුමාට කියනවා, බ්‍රාහ්මණය, මේ ලෝකේ ඇතැම් කෙනෙක් සතුම් මරන්නේ වේද, නොදුන් දේ ගන්නේ වේද, කාමයේහි වරදවා හැසිරෙන්නේ වේද, බොරු කියන්නේ වේද, කේලාම් කියන්නේ වේද, පරුස වචන කියන්නේ වේද, ප්‍රලාප කියන්නේ වේද, දැඩි ලෝභකම ඇත්තේ වේද, කෝප වූ සිත් ඇත්තේ වේද, මිත්‍යා දෘෂ්ටික වේද, හෙතෙම ශ්‍රමණේකුට හෝ බ්‍රාහ්මණේකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යාන, වාහන, මල්ගඳ විලවුන්, සයනාසන, ආවාස ආදිය පූජා කරලා ශරීරයාගේ බිඳී යාමෙන්, ඒ කියන්නේ මරණින් මත්තේ ඇතුන් අතරේ උපදින බව පැහැදිලි කරනවා. එහිදී ආහාරපාන, නොයෙක් මල්මාලා සැරසීම් ආදිය ලැබෙන බව පෙන්වා දෙනවා. ඒ වගේම එවැනීම පින්කම් සිද්ධ කරලා මරණින් මතු ජීවිතය තුළ අපිට උසස් කුලවල උපදින්න පුළුවන්කමක් තියෙන බව පෙන්වා දෙනවා. බ්‍රාහ්මණය ශ්‍රමණේකුට හෝ බ්‍රාහ්මණේකුට හෝ ආහාරපාන, වස්ත්‍ර, යාන ආදිය පූජා කිරීමෙන් මරණින් මතු ජීවිතයේ නොයෙක් ආකාරයේ මල්මාලා සැරසීම් ආදිය ලබන්න පුළුවන්කමක් තියෙනවා. අශ්වයන් අතර උපදිනවා. ඒ වගේම විශාල සද්වන්ත කුලයන් අතර උපදිනවා, ගවයන් අතර උපදිනවා. මේ ආදී වශයෙන් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ තමන් සිදු කරගන්නා වූ කුසල විපාකයන් පදනම් කරගෙන, පින්නතුනේ අපි දුසිල්වත් වෙලා පින්කම් කරොත් අපිට ලැබෙන ප්‍රතිවිපාකේ අඩක් සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ නැහැ. ඒක නිසාමයි අපි මුලින්ම ඔබ සිල් සමාදන් කරන්නේ. ඔබ සීල සම්පන්න භාවයෙන් යුක්ත වෙලා යම් කිසි ආකාරයකින් පින්කමක් සිද්ධ කරොත් ඒක ත්‍රි හේතුක කුසල කර්මයක් බවට පත් වෙනවා. එකක් හෝ අඩුපාඩුවක් තිබුණොත් ද්වි හේතුක කුසල කර්මයක් බවට පත් වෙනවා. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ, තමන්ගේ සිත පිරිසුදුභාවයේ යුක්තව, සීලයෙන් පිරිසුදුව යම් කිසි කෙනෙක් පිනක් සිද්ධ කරලා තවත් කෙනෙකුට අනුමෝදන් කරනවා නම් ඒකේ ප්‍රතිවිපාක ඉහළින්ම ලබන්න පුළුවන් බවයි මේ දේශනාව තුළ පැහැදිලි කරන්නේ. අවසානයේදී මේ බ්‍රාහ්මණ තෙම භාග්‍යතුන් වහන්සේට පැහැදිලි කරනවා, අච්චරියම් බෝ ගෝතම අබ්බූතම් බෝ ගෝතම ආදී වශයෙන් පැහැදිලි කරනවා. පින්වත් ගෞතමයාණන් වහන්ස, පුදුමයි, අද්භූතයි. පින්වත් ගෞතමයාණන් වහන්ස, ඔබ වහන්සේ මනාකොට අපිට මේ ධර්මකාරණා පැහැදිලි කරලා දුන්නා. මලවුන් පිදීමේ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ පැහැදිලි කරලා දුන්නා ආදි වශයෙන් ප්‍රකාශ කරමින් බ්‍රාහ්මණයා සතුටු වුණා. පින්නතුනේ, භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයට පහළ වෙච්ච නිසා අපිට ඒ වූ ආකාරයෙන් පින්කම් කරන්නට උන්වහන්සේ අපිට දේශනා කළා. හැබැයි පින්නතුනේ, බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නට පෙර එදා ಭಾರತೀಯ සමාජයේ දෙස අවධානය යොමු කරනකොට පින්වත්නි, මේ වගේ ක්‍රමයක් එදා තිබුණේ නැහැ. මෙහෙම දන් දීලා ස්වාමින් වහන්සේලා වඩම්මවලා අෂ්ට පරිස්කාර පූජා කරලා දාන මාන ආදී සිද්ධ කරලා පින් දෙන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නට ඉපිට කාලේ තිබුණේ නැහැ. ඒ අය පින්වත්නි, චාරිත්‍රයක් තිබුණා, මලවුන් පිදීමේ චාරිත්‍රයක්.
මොකක්ද මේ මලවුන් පිදීමේ චාරිත්‍රය කියලා කියන්නේ? අපේ දීඝ නිකායේ අටුවාවට අවධානය යොමු කරනකොට මේ අටුවාව තුල පින්වතුනි අපිට හමු වෙනවා වචනයක් දොහවණං කියලා. මේ දොහවණං කියන වචනේ තේරුම මොකද්ද කියලා අටුවාව පැහැදිලි කරනවා. බලාගෙන යනකොට දොහවණං කියලා කියන්නේ මලවුන් පිදීමේ චාරිත්‍රයට ගන්න වචනයක්. එදා සමාජයේ මිනිස්සෙක් මැරිච්චාම පින්වතුනි ඒ අය මොකද කරන්නේ? ඒ මැරිච්ච කෙනා සුදු රෙදි වලින් වහලා සුවඳ විලවුන් ගාලා ඈත කැලයකට ගිහිල්ලා මේ මලකුණ වලලනවා. තමන්ගේ ඥාතිවරයා වලලනවා. මියගිය කෙනා වලලනවා. වලලලා ඉවර වෙලා නැවත ඒ අය ගෙදරට එනවා. ගෙදරට ඇවිල්ලා අවුරුදු 2-3 ගියායින් පස්සේ නැවත යනවා මේ මලකුණ හොයාගෙන. ඒ ඥාතිවරයා මියගිය කෙනා වලලපු තැන හොයාගෙන යනවා. ගිහිල්ලා ඉවර වෙලා සම්පූර්ණයෙන්ම මොකද කරන්නේ? අර වල හාරනවා. වල හාරලා ඉවර වෙලා අර ඇටකටු ටික ඔක්කොම සුදු රෙද්දකට දා ගන්නවා. ඔළුව වෙනම, අත් දෙකේ ඇටකටු වෙනම, කකුල් වල තිබිච්ච ඇටකටු වෙනම, මේ සියල්ලම දේවල් ඔක්කොම අරගෙන අර සුදු රෙද්දට දාගෙන ගෙදර අරගෙන එනවා. ගෙදර අරගෙන ඇවිල්ලා මේ අය මොකද කරන්නේ? සම්පූර්ණයෙන්ම මේ ඇටකටු ටික හොඳට හොදනවා. වතුර දාලා සුවඳ විලවුන් දාලා හොදනවා. මේන්න මේ හෝදන එකට තමයි අට කතාව පැහැදිලි කරන්නේ දොහවණං කියලා. දොහවණං කියලා පැහැදිලි කරන්නේ මේ ඇටකටු හෝදන එකට. ඊට පස්සේ මේ අය මොකද කරන්නේ? තමන්ගේ නිවසේ මැද තියාගෙන සුවඳ විලවුන් දාලා අර ඇටකටු ටික ශාලේ මැදින් තියලා මේ අය වටේට ඉඳගෙන ආහාර අනුභව කරනවා. කෑම බීම හොඳට කනවා. සතුටු වෙනවා. පානය කරන දේවල් පානය කරනවා. හොඳට විනෝද වෙනවා. විනෝද වුණායින් පස්සේ පින්වතුනි මේ අය කල්පනා කරනවලු තමන් සතුටින් ඉන්න නිසා ඒ ඥාතිවරයා සතුටින් ඇති කියලා ඒ අයගේ සංකල්පනාවක් තිබ්බලු. බලන්න භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්න කිෂ්‍යපූර්ව 6 වෙනි සියවසටත් එහා තිබිච්ච මලවුන් පිදීමේ චාරිත්‍රයක්. ඊට පස්සේ මොකද කරන්නේ? මේ අය මෙහෙම කාලා බීලා සතුටු වෙලා නැවත මොකද කරන්නේ? සුවඳ විලවුන් ගාලා ආපහු සුදු රෙද්දක ඔතලා ආපහු අර වලට ගිහිල්ලා දානවා. එතකොට එදා තිබිච්ච සමාජයේ මලවුන් පිදීමේ චාරිත්‍රය ඒකයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ඥාතීන්ට පින් ලැබෙන විදිය මනාකොට දේශනා කරලා තියෙනවා. කොහොමද අපි ඥාතීන්ට පින් දෙන්න ඕනේ? එතකොට ඒ ඥාතීන්ට පින් ලැබෙන්නේ කොහොමද? බලන්න මේ සූත්‍ර දේශනාවේදී. නරකයට ගියොත් එහෙම, මනුෂ්‍ය ලෝකයේ ඉපදුනොත් එහෙම, තිරිසන් යෝනියේ ඉපදුනොත් එහෙම, දිව්‍ය ලෝකයේ ඉපදුනොත් එහෙම ඒ ඥාතීන්ට පින් ලැබෙන්නේ නැහැ. පින් ගන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් පින් ගන්න පුළුවන් ස්ථානය තමයි පරදත්තුපම ජීවී කියන කොට්ටාශයට උපත ලැබුවොත් විතරයි ඒ ඥාතීන්ට පින් ලැබෙන බව පෙන්වා දීලා තිබෙන්නේ. එනිසා පින්නතුන් අපි හිතන්න ඕනේ අද ඊයේ නෙමෙයි අපි මනුෂ්‍ය ලෝකයට ආවේ. අනාදිමත් කාලයක ඉඳන් මැරෙමින් ඉපදිමින් මැරෙමින් ඉපදිමින් විටක තිරිසන් සතෙක් වෙලා, විටක ප්‍රේතෙක් වෙලා, විටක කුම්භහණ්ඩෙක් වෙලා, විටක දිව්‍ය ලෝකයේ ඉපදිලා, විටක නිර්සත්ත්වෙක් වෙලා, විටක මහා සාගරයේ මාළුවෙක් වෙලා, විටක ගවයෙක් වෙලා, මේ ආදී වශයෙන් අපි සංසාරේ අනන්ත අප්‍රමාණ ජීවත් වෙලා ඇති, උපත ලබලා ඇති.
හැබැයි අපිට කියන්න පුළුවන්කමක් නැහැ මම මෙන්න මේ ආත්ම භාවයෙන්දන් ආව කියලා. එනිසා මේ සංසාරයේ අගක් මුලක් හොයන්න පුළුවන්කමක් නෑ. සසර පැවතුනේ කොහෙන්ද ඒ වගේම සසර ඉවර වෙන්නේ කොහෙන්ද කියලා අපිට කියන්න පුළුවන්කමක් නෑ. එනිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සංසාරයේ අපගේ ඥාතීන්ගේ ඇටකටු ටික ගොඩ කළොත් එහෙම මහාමේරු පර්වතයටත් වඩා ඒ යටකටු ගොඩගහන්න පුළුවන් බව පෙන්වලා දීලා තියෙනවා. ඒක නිසා පින්වත්නි ඔබ නිරන්තරයෙන්ම පින්කම් සිද්ධ කරනවා පින්කම් සිද්ධ කරලා ඥාතීන්ට පින් දෙනවා. ඒ ඥාතීන්ට අපි පින් දෙනකොට නම්ගම් ප්‍රකාශ කරලා පින් දෙනවා. ඒ වගේම නම්ගම් දන්නේ නැති අයගේ වර්ග පරම්පරාවෙන් පවුල්වල නමින් මිය පරලොව ගිය ඥාතීන්ට පින් ලැබේවා කියලා අපි පින් දෙනවා. ආන්න එහෙම පින්කම් සිද්ධ කරලා ඒ ඥාතීන්ට පින් දුන්නොත් එහෙම ඒ අය ඉන්න ස්ථානයකින් පින් අරගන්නවා. පින් අරගෙන චිරංජීවන්තු නෝ ඥාතී යේසං හේතු ලබාමසේ අනේ අපේ ඥාතීන් අපිට පින් දුන්නා. මේ අය බොහෝ කාලයක් යෙහෙම් වැජබේවා කියලා ආශිර්වාද කරන බව තිලෝකුඩ්ඩ සූත්‍ර දේශනාවේදී කරුණුකාරණා පැහැදිලි කරනවා. ඒක නිසා පින්වත්නි ඥාතීන්ට පින්දීමේ ක්‍රමය පිළිබඳව ඥාතීන්ට පින් දෙන්න ඕනේ උසස්ම ක්‍රමය කොහොමද කියලා අපි හොයාගෙන යනකොට අපිට හමුවෙන තවත් සූත්‍ර දේශනාවක් තමයි මේ තිලෝකුඩ්ඩ සූත්‍ර දේශනාව කියලා කියන්නේ. එහෙමනම් මේ තිලෝකුඩ්ඩ සූත්‍ර දේශනාවත් අධ්‍යයනය කරන්න ඕනේ. හොඳට කරුණුකාරණා වටහා ගන්න ඕනේ. මොකද පින්වතුනේ අපි මේ ආත්ම භාවයේ පින් කරන්නේ නැතිව මිය පරලොව ගිහිල්ලා බැරි වෙලාවත් පරදත්තූපම ජීවී කියන කොට්ටාශය උපත ලැබුවොත් අපි කරපු අකුසල කර්මයක ප්‍රතිවිපාක වශයෙන් පරදත්තූපම ජීවී කියන කොට්ටාශය උපත ලැබුවොත් එහෙම අපේ ඥාතීන් අපිට අපිව සිහිපත් කරලා පින් දුන්නේ නැත්තං පින්වතුනි අපි අර පරදත්තූපම ජීවී කොට්ටාශය තුලම එහිම තියෙන පව්කම් අනුභව කරමින් සෙම් සොටුවත් ආහාරයක් නැතිව මහා දුක්ඛිත ආත්ම භාවයක් ගත කරන්නවා එහෙ. ඒක නිසා පුළුවන් කාලේ ප්‍රාණවත් කාලේ ශක්ති සම්පන්න කාලේ ඒ වගේම යහපත් ලෙස සිතන්නට පුළුවන් කියන්නට පුළුවන් කරන්නට පුළුවන් මේ මනුෂ්‍යාත්ම භාවයේ අපිට හොඳට හිතන්න පුළුවන් මේ මනුෂ්‍යාත්ම භාවයේ හොඳ දේවල් කරලා පින් රැස් කරගෙන තිබ්බොත් විතරයි පින්වතුනි අපිට මතු සංසාරේ අපේ පිහිටටම පවතින්නේ අපි කරපු පින් විතරයි. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ධම්මපදේ පළමු ගාථා ධර්ම දෙක. යම් කිසි කෙනෙක් අකුසල කර්මයක් කළොත් එහෙම ඒ අකුසල කර්මයේ ගුණා පසුපසෙන කරත්තරෝදේ වගේ අපේ පසුපස්සේ මහා බරක් වගේ එනවා. ඒ වගේම අපි යම් කිසි ආකාරයකින් හොඳ දෙයක් සිද්ධ කළොත් එහෙම ඡායාව අනපායිනී සෙවණැල්ලක් මින් ඇවිල්ලා කිසිම බරක් නැතිව අපේ පසුපස්සේ ඇවිල්ලා අපිට පිහිට වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක නිසා පින්වතුනි මේ උපන් මනුෂ්‍ය ආත්ම භාවයේ වැඩි වැඩියෙන් පින් සිද්ධ කරගෙන වැඩි වැඩියෙන් කුසල් සිද්ධ කරගෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්මයන් යටපත් කරගෙන සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන මේ උතුම් කුසල ගුණධර්ම ඇති කර ගන්නට හැම දිනාටම අද මේ දේශනා කරන්නට යෙදුන
අංගුත්තර නිකායේ දසක නිපාතේ ජානිස්සෝනි වර්ගයේ එන මේ පේතදාන සූත්‍ර දේශනාව තුළ අඩංගු වෙන මේ කරුණුකාරණා අධ්‍යයනය කරගෙන තමන්ගේ මෙලව පරලව දෙලව දියුණුව සලස්වා ගන්නා හැටියට මේ හිමිදිරි උදෑසනම හැම දෙනාටම මහා සංඝරත්නයේ වශයෙන් අපි ආශිර්වාද කරනවා. සෑම උදෑසනකම සෑම රාත්‍රියකම විකාශනය කරන ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශනය කරන මේ ධර්ම දේශනාවන් අසලා උතුම් වූ තමන්ගේ නිර්වාණගාමී ප්‍රතිපදාව විවර කරගන්නා හැටියට මේ හිමිදිරි උදෑසන හැම දෙනාටම මතක් කර සිටිනවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, අද ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. කොලියාපිටිය දික්හැර පදිංචිව සිට නැසී ගිය ටිකිරිබණ්ඩා දිසානායක මහත්මයාගේ 50 වන ගුණ සමරුව නිමිත්තෙන් එතුමන්ටත් පවුලේ මියගිය සියලු දෙනාටමත් පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් පවුලේ සැමට සෙත් පැතීම සඳහාත් දායකත්වයේ දරන්නේ දූදරුවන් සහ මුණුබුරු මිනිබිරියන්. මීට වසර 12කට පෙර පරලෝසපත් වූ නුවර පාර වෙදමුල්ල ලිපිනේ පදිංචිව සිටි SP සේනාරත්න මහත්මයාට පින් අනුමෝදන් කිරීම සඳහාත් සුජීවත්ව සිටින මෑණියන් වන ලීලා සේනාරත්න මහත්මියට නිදුක් නිරෝගී සුවය පැතීම සඳහාත් ස්වයංපුරුෂයා සහ දූදරුව මුණුබුරු මිනිබිරියන්ට ස්වර්ණා සහ චම්පායන සෝරයන්ට ඔවුන්ගේ පවුල් සිද්දනාටම දීර්ඝායුෂ පැතීමට මව්පිය දෙපාර්ශ්වයේම මියගිය සිළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින සිළු ඥාතිහිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය පැතීම සඳහා දායකත්වයේ දරන්නේ හෝකන්දර සමගිමාවතේ අංක 428න් 81 පදිංචි කාන්ති සේනාරත්න ඇතුළු එම පවුලේ සිළු දෙනා. තම මෑණියන් වූ මාතර සුජාතා විද්‍යාලයේ විශ්‍රාමලත් විදුහල්පතිනි අභාවප්‍රාප්ත රෙජිනා බාලසූරිය මහත්මියට පින් අනුමෝදන් කිරීම සඳහාත් පියාණන් වූ අභාවප්‍රාප්ත අධිනේදිඥ ඩී.වී. බාලසූරිය මහත්මයා ඇතුළු දෙපාර්ශ්වයේ මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් දායකත්වයේ දරන්නේ රත්මලාන ශ්‍රී ධර්මාරාම පාර අංක 13න් 4 නිවසේ පදිංචි ගයත්‍රී අබේදීර මහත්මිය සහ පවුලේ සැම. දායකත්වයේ දරන තමන්ට ගෞතම බුද්ධ ශාසනයේදීම රහත් බෝධියෙන් නිර්වාණ අවබෝධය ලැබේවායි පැතීමටත් පරලෝසපත් වූ දෙමව්පියන්ටත් සහෝදරයාටත් ගුරුවරුන්ටත් සිළුම නෑහිත මිතුරන්ටත් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට සුජීවත්ව සිටින සහෝදරයාටත් ස්වයංපුරුෂයාටත් දූදරු මුණුබුරු මිනිබිරියන්ටත් සිළුම නෑහිත මිතුරන්ටත් ලක්වාසී ලෝවාසී සිළු දෙනාටමත් නිදුක් නිරෝගී සුවයත් කුසලයේ හේදීමට ශක්තියත් ලැබේවායි ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාවේ දායකත්වය ලබනවා ඉබ්බාගමුව දෙහෙල්ගමුවේ පදිංචි ප්‍රේමා කුමාරිහාමේ මහත්මිය. දායකත්වයේ දරන චන්ද්‍රා අමරසිංහ මහත්මියගේ ජනවාරි 6 වෙනි දිනට යෙදුණු ජන්මදිනයේ නිමිත්තෙන් ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් යුතුවත් දේශිකානන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ පැතීමටත් පවුලේ සැමට නිදුක් නිරෝගී සුව චිරජීවනයත් තමන් නමින් මියගිය සිළු දිනාටම පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වයේ දරන්නේ නාත්තන්ඩිය වීරහේනේ පදිංචි චන්ද්‍රා අමරසිංහ මහත්මිය ඇතුළු එම පවුලේ සිළු දෙනා. මිනුවන්ගොඩ ගල්ඔලුවේ විසූ JAD උපසේන විමලාවතී රණසිංහ යන තම පරලෝසපත් ආදරණීය දෙමව්පියන්ටත් ඥාතිහිත මිත්‍රාදීන්ටත් තම ආදරණීය ස්වාමිපුරුෂයාටත් පින් අනුමෝදන් කිරීම සඳහාත් 97 වන වියේ පසුවන හා අද දිනට 87 වන වියට පා තබන විශ්‍රාමික පාඨශාලාචාර්යනී ලීලාවතී සහ විමලාවතී යන තමන්ටත් දරු මුණුබුරු මිනිබිරියන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්වයෙන් කටයුතු කරන්නේ මිනුවන්ගොඩ ගල්ඔලුවේ ලීලාවතී සහ විමලාවතී යන දෙපළ. 2012 පෙබරවාරි 14 වන දින පරලෝසපත් තරුණ ව්‍යාපාරික රුවන් අනුරාධ උඩුගම කෝරාල මහත්මයාටත් 2007 ජූනි 15 වන දින පරලෝසපත් දේශීය වෛද්‍ය සමවෙනසුරු විජේසිරි සමූහ ව්‍යාපාර අධිපති විල්සන් උඩුගම කෝරාල මහත්මයාටත් පරලෝසපත් වූ මේ භවයේ දෙමව්පියන් සහ සීලුම නෑහිත මිතුරන්ටත් අනන්ත සංසාරයේ දෙමව්පියන් ඥාතීන් හිතවතුන් සතුරන් සහ මිතුරන් ලෙසින් සිට මේ පරලෝකියා වූ සිළු දිනාටමත් පින් අනුමෝදන් කිරීම පිණිස දායකත්වයේ දරන්නේ නුගේගොඩ උඩහමුල්ල ජයපාරේ අංක 84න් 1A නිවසේ පදිංචි ඥානා උඩුගම කෝරාල මහත්මිය සහ එම නිවසේ සිළු දෙනා. දැන් පුණ්‍ය අනුමෝදනාව සඳහා ගෞරවනීය දේශිකානන් වහන්සේට ආරාධනය. හොඳයි. එහෙමනම්
මුලින්ම අපි ඒ නම් සඳහන් කළ දායකත්වයේ දරන සියලූම පින්නතුන් නමින් මිය පරලව ගිය භවාන්තරගත ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඒ ඥාතී මේ පින් අනුමෝදන් වේවා පරලව ජීවිතේ වාසනාවන්ත කර ගනිත්වා සුඛිත මුදිත කර ගනිත්වා. සංසාරයේ කවරදාකවත් අකල් මරණ වලට ගොදුරු නොවී දීර්ඝායුෂ සැප සම්පත් භුක්ති විඳිත්වා කියන ප්‍රාර්ථනාවේ උඩ ඥාතීන්ට පින්දීමක් වශයෙන් පින්වතුනි සාදු නාදයක් දෙන්න. සාදු සාදු සාදු. ඒ වගේම ඒ දායකත්වයේ දරපු පින් නැති පින්නතුන් හැම දෙනාටම නිවෙස්වල හැම දෙනාටම සිත සාන්තිය සැනසෙල්ල තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය ලැබේවා. පැමිණෙන්නා වූ සතුරු කරදර ග්‍රහ අපල උවදුරු දූරේ භූත වේවා සිත සාන්තිය සැනසෙල්ල උදා වේවා. ආයුෂය වර්ණය සැපය බලය ප්‍රඥාව වර්ධනය වේවා. ඔබ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු වෙළහෙළඳාම් කටයුතු දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දේවල් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. දෙවියොත් නිවනින්ම සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවේ උඩ දෙවියන්ටත් පින්දීමක් වශයෙන් සාදු කියන්න. සාදු සාදු සාදු. අවසාන වශයෙන් අත්පත් කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයෝ අපගේ මෙලව ජීවිතයේ සැනසෙල්ල පරලොව ජීවිතයේ සුගතිගාමී භාවය අවසන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩවදාළ නිත්‍ය මංගල පරම සුන්දර සුඛ ශාන්ත අමාමා නිර්වාණසය අවබෝධ කරගෙන ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක්ඛ කන්දරාවන්ගෙන් ඈතරව උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්නට අද දින ශ්‍රවණය කරන්නට යෙදුන මේ ධර්ම දේශනාව හැම දිනාටම ප්‍රඥා පාරමිතා වක්ම වේවා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ කොළඹ 10 සුදුවැල්ල ශ්‍රී විනයාලංකාරාමාධිකාරී ශ්‍රී ලංකා විද්‍යාලය මහපිරිවෙන්හි ආචාර්ය සද්ධර්මවාගීශ්වරාචාර්ය විචිත්‍රබහනී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද ඔකඳගල මෙත්තාරාම ස්වාමීන්ද්‍රණන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපේ සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට එම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ලබා ගත හැකි. කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබත් ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0111 2 69 71 40 දුරකථන අංකයට. ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවයෙන් පෙරවරු 8ට සහ රාත්‍රී 8ට ප්‍රචාරය වන මෙම ධර්මානුශාසනා ස්වදේශීය සේවයේ YouTube නාලිකාවෙන් දැන් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබට තෙරුවන් සරණයි.